නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනි, ජීවිතය ගත කරනකොට එක අය අපේ ජීවිතය ආශ්‍රයට ලං වෙනවා. නොයෙක් අයෝ අපේ ජීවිතයට හිතවතුන් විදිහට, අපේ ජීවිතයට මිත්‍රයෝ විදිහට ලං වෙනවා, සමීප වෙනවා. එහෙම ලං වෙන ගොඩාක් අය මොකක් හරි වාසියක් තකා තමයි අපිට ලං වෙන්නේ. ඒ අයට මොකක් හරි ලාභයක් තියෙනවා නම්, ඒ අයට අපින් ගන්න මොනවා හරි දෙයක් තියෙනවා නම්, ඒ උදෙසා තමයි ගොඩාක් අය අපිත් එක්ක හේතු වෙලා ඉන්නේ. ඒ අයට ගන්න පුළුවන් දේ ගත්ත ගමන් අර හිතවත්කම් ඔක්කොම ඉවරයි. එහෙම නැද්ද මේ ජීවිතවල? ඕන තරම් බැට කාලා ඇති මේ පින්වතුන්ලා. ඕන තරම් බැට කාලා ඇති. තමන්ගේ මොනවා හරි දැහැගෙන යන්න හේතු වෙන අයෝ නිසා. බැට කනවට අමතරව එන වෙහෙස, එන කලකිරීම. අයියෝ මෙහෙම මිනිස්සුද මං ඇසුරු කළේ. මේකුන් මගෙන් මොනවා හරි දැහැගෙන යන්න නේද මගෙත් එක්ක මේ හේතු වෙලා හිටියේ කියලා අපිට ඇති වෙනවනේ වෙහෙස. ඒ වෙහෙස පින්වතුනේ අපේ ජීවිත තුළ අපිව කොච්චර තවනවද? ඉතින් සංසාරය කියලා කියන්නේ මෙහෙම එකයි. අපි ගොඩාක් ආදරය කරන අය, අපි ගොඩක් අවංකව ලෙන්ගතු වෙන අය සමහරට පෙරලා අපට ද්‍රෝහී වෙනවා. අපි අවංක හිතින් ඇසුරු කරන අය අපට වංචා කරනවා. සසර කියන්නේ එහෙම එකක්. අපි ගොඩාක් ප්‍රිය බැඳීමෙන් යම් පිරිසක් එකට එකතු වෙලා හිටියට ඒ අය ළඟ අපි ගැන එහෙම ඇත්ත ප්‍රිය බවක් නැහැ. මොකක් හරි වාසියක් තකා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එතකොට අපිට හටගන්නේ නැද්ද විශාල කලකිරීමක්? මේ තමයි සසර. මෙබඳු සංසාර ගමනක පටලැවි යද්දී තමයි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතයක් සම්පූර්ණයෙන් සැනසවිය හැකි සද්ධර්මය අපිට මේ අහන්න ලැබුණේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ මේ සසර ගමනේ බැටකාකා යමින් හිටපු කී දෙනෙක් තමන්ගේ ජීවිතය සැනසෙල්ලට පත් කරගත්තද? ඒ දිවමන් මුනිදුන් වැඩ සිටි නිසා. ඉතින් දැන් මේ මෑත යුගයේ අපට බැයිද අපේ ජීවිතයට සැනසෙල්ලක් එකතු කරගන්න? තාම පුළුවන්. ඇයි තාම පුළුවන් කියලා කියන්නේ? ඒ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ හා සදිස වූ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නය තාමත් මේ ලෝකේ වැඩ සිටින්නේමයි. කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් ඒ ධර්මයේ ඉස්මතු කොට පෙන්වා දෙන්නේ. අපට අවකාශය තිබේ. අපේ බුදු සමිඳු තවම වැඩ වෙසිති. ඉතින් හොඳට හිත පහන් කරගන්න ඕන පින්වතුනි මේ ධර්මය ගැන. ලෝකයට රහතන් වහන්සේලා බිහි කරපු, ලෝකයේ සැනසුණු ජීවිත ඇති මගඵල ලාභීන් බිහි කරපු මේ සද්ධර්මය අදටත් ඵල සහිතයි. ධර්මයේ කෙරෙහි පහන් සිත් ඇති කරගෙනයි අපි මේ ධර්මයේ
හොඳට ඉගෙන ගන්න ඕනේ. ධර්මය පුරුදු කරන්න ඕනේ. එතකොට අපිට අදටත් අපේ ජීවිතයට යහපතක් සැලස ගන්න අවස්ථාව තියෙනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයන් දරමින් ධර්ම දානමය පින සිද්ධ කරන්නේ මීට මාස 7කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ආර්.එම්. රම්මැණිකේ රත්නායක මෑණියන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් ඒ වගේම මීට වසර 2කට ඉහතදී මිය පරලෝ ගියපු පින්වත් ටී.එම්. ජයතිලක බණ්ඩා පියාණන්ට පින් අනුමෝදනා කරන අදහසින් ඒ වගේම අද දවසේ උපන්දිනය සමරන පින්වත් ටී.එම්. ශශිකලා දුලාංජනී නැගණියට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන අදහසින් මාළඹේ පදිංචි පින්වත් ඉසංකා චතුරානි තෙන්නකෝන් දියණිය සහ ලසිත් ප්‍රියංග බෑණනුවන් විසිනුයි අද ධර්ම දානයන් සිද්ධ කරන්නේ. පින්වතුනි, අපේ ජීවිතේ අපිට සැනසුම පිණිස ගොඩාක් උපකාර කරන දෙයක් තමයි සතර බ්‍රහ්ම විහාර. නොඑක් පුද්ගලයෝ ඇසුරු කරනකොට අපිට හරියට ගැහැට විඳින්න සිද්ධ වෙනවනේ නේ. ඒ ගැහැට මැද්දේ අපේ ළඟ තියෙනවා නම් මෛත්‍රිය, අපේ ළඟ තියෙනවා නම් කරුණාව, අපේ ළඟ තියෙනවා නම් මුදිතාව, අපේ ළඟ තියෙනවා නම් උපේක්ෂාව, අර කොච්චර ගැහැට මැද වුණත් අපිට පින්වතුනි සැනසෙල්ල ඉන්න පුළුවන්. සාමාන්‍ය මේ බාහිරින් සැනසෙල්ලක් හොයන්න හොඳ නැහැ. අසවලු නිසා මට සැනසීමක් තියෙයි. අසවල් දේ නිසා මට සැනසීමක් තියෙයි. කවුරු නැතත් මට අහවල්ලු ඉන්නවා. කවදාවත් පින්වතුනි බාහිරින් නම් සැනසෙල්ලක් හොයන්න එපා. බාහිරින් සැනසෙල්ලක් හෙවීමමයි වෙහෙස. සැනසෙල්ල උදෙසා අපි එකතු කරගන්න ඕන අපේ ජීවිතේට ගුණධර්ම. ගුණධර්ම කියන එක අපි ආරක්ෂා කරනවාද යන්තා කාලයක් ගුණධර්මයට පුළුවන් අපිව රකින්න. අපි යම් දවසක් මෛත්‍රිය තුල වාසය කරනවාද ඒ මෛත්‍රිය අපිව රකින්නවා. අපි කරුණාව තුල වාසය කරනවා නම් කරුණාවන්ත හිතකින් ඉන්නවා නම් ඒ කරුණාව අපිව රකින්නවා. අපේ ළඟ තියෙනවා නම් මුදිතාවට පුළුවන් අපිව රකින්න. අපේ ළඟ තියෙනවා නම් උපේක්ෂාව, ඒ උපේක්ෂාව විසින් අපිව රකින්නවාමයි. ඒකනේ ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කළේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන තැනැත්තාව රකින්නේ ධර්මයේ විසින්ය. ඒක හරියට චත්තං මහන්තං යථා වස්ස කාලේ. මහා වරුසාවකට තමා සන්තකේ කුඩයක් තියනවා බඳුය. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ. ධර්මයේ හැසිරෙන තැනැත්තාට ලැබෙන ආනිසංසය මෙයයි නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා කවදාවත් දුගතිය කියන්නේ නැකවනේ. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේගේ උපමාව කුඩයක් අතින් දරාගත්ත කෙනා කුඩය විසින්ම ආරක්ෂා කරනවා. ආන් ඒ වගේ කුඩය අල්ලගෙන ඉන්න කෙනාව රකින්න කුඩයට පුළුවන් වගේමයි යම් කලක් ධර්මයේ තුල යමෙක් තමන්ගේ ජීවිතේ පිහිටුවාගෙන ඉන්නවාද ඒ තාක් ධර්මයට පුළුවන් අපිව රකින්නේ. නිසා හරියට වර්ණනා කළානේ බුදුරජාන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ තුල මේ උතුම් ගුණ ධර්ම. බලන්න භාග්‍යවතුන් වහන්සේ කග්ග විසාන සූත්‍රයේදී මේ ගුණ ධර්ම වර්ණනා කරපු හැටි. ඉතින් අපි මේ ලස්සන ගාථා කග්ග විසාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ගාථා අපිට පින්වතුනි අපේ මේ කටවල් වලින් සජ්ජායනා කරන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක ලොකු ලාභයක්, වාසනාවක්. උහේ નિසරු වචන ගොඩාක් කතා කරන කටවල් වලින් බුදු කෙනෙකුගේ භාසිතයක් රහතුන් බිහි කළ මඟඵලලාභීන් බිහි කළ සොඳුරු භාසිතයක් සජ්ජායනා කරන්න ලැබෙන එක කොච්චර ලාභයක්ද. ඒ නිසා පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා මේ ගාථා රත්න. පින්වතුන්ලා මාත් සමගම සජ්ජායනා කරන්න. මෙත්තං උපෙක්ඛං කරුණං විමුක්තිං ආසේවමානෝ මුදිතංච කාලේ සබ්බේන ලෝකේන අවිරුජ්ජමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ මෙත්මෙද අත් කරුණා මුදිතා ගුණ ඇති කර ගනිමින් විමුක්ති ලද කල
මුළු ලොව කිසිවෙකු හා නොම ගැටෙමින් හුදෙකලාවෙම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟවේනෙකුසේ. බලන්න යම්කිසි කෙනෙකුගේ සිත තුළ මෙත්තන් මෛත්‍රිය තියෙනවා නම්, මෛත්‍රිය කියලා කිව්වේ මිත්‍ර භාවය. හැමෝම ගැන මිත්‍රයි. ඒ මිත්‍ර භාවයට ආගම් බෙහෙද නැහැ. ජාති බෙහෙද නැහැ. කුල මල බෙහෙද නැහැ. හැමෝම ගැන මිත්‍ර හිතක් තියෙනවා නම් අනේ මේ අය සුවපත් වේවා. අනේ මේ අය සැනසille වසත්වා. ආන් එහෙම මෙත් සිතක් තියෙනවා නම් ඒ මෙත් සිත. ඊළඟට උපෙක්ඛං. උපේක්ඛා කියලා කියන්නේ හරි වටින එකක් ජීවිතේට. මැදහත්කම. අපිට පින්වතුනි මේ සමාජය ඇසුරු කරනකොට බාහිර මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ මෛත්‍රිය. මෛත්‍රිය බලාපොරොත්තු වෙලා පළක් නැහැ. බාහිරින් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ කරුණාව. බාහිරින් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ අවංකකම. මේවා බාහිරින් බලාපොරොත්තු වුණොත් වෙහෙස තියෙන්නේ. ඕන දෙයක් ඉස්සරහා මැදහත් හිතින් ඉන්න හැකියාව අපි උපද්ද ගත්තොත් ඒකමයි සැනසුම. ඒකට තමයි උපේක්ෂාව කියන්නේ. මධ්‍යස්ථ හිත. මධ්‍යස්ථ හිත ඇති කරගන්න ගොඩාක් උපකාරී වෙනවා කර්ම ස්වභාවය සීකරන එක. ඒ මොකද්ද කර්ම ස්වභාවය කියලා කියන්නේ? මේ හැම සත්‍යයක්ම තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මේ. කම්මස්සක. ඊළඟට මේ හැමෝගෙම දෑවැද්ද දායාදේ කර්මේ කම්ම දායාද. හැමෝම උප්පත්ති ස්ථානය කරගෙන ඉන්නේ කර්මය. ඊළඟට කම්ම බන්ධු හැමෝගෙම ඥාතියා හිතවතා සමීපතමයා කර්මය. කම්ම පටිසරණ හැමෝටම තියෙන පිළිසරණ කර්මය. යම් කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා මේ අය යම් යම් කර්ම කරනවද හොඳ හෝ වේවා නරක තස්ස දායාදෝ භවිස්සති. ඒකේ අය දෑවැද්ද කරගනි. ආන් එහෙම හිතන්න ඕන. මේ කර්ම ස්වභාවයේ හිතනවා කියන එකෙන් ගොඩාක් පුළුවන් අපිට මධ්‍යස්ත වෙන්න. අපි හිතමු අපිට එක දිගට කවුරු හරි කෙනෙක් කරදර කරනවා මේ ගැහැට දෙනවා කියලා. අපිට හිතන්න තියෙන්නේ කර්ම ස්වභාවය. එයා යම් විදිහකට රැස් කර ගන්නවද? එයා විපාක විඳි මට ඒකට කරන්න දෙයක් නැහැ කියලා. ඔය ගැන තියෙනවා පින්වතුනි සිද්ධිය. මුහුදු තීරයේ වාසය කළ එක ඍෂිවරු පිරිසක්. ඒ ඍෂිවරු මුහුදු තීරයේ වාසය කරනකොට ඒ කාලේ හටගෙන තියෙනවා පින්වතුනි සුර අසුර යුද්ධයක්. මේ ලෝකේ කලින් කාලට හට ගන්නවා සුර අසුර යුද්ධ. ඔය යුද්ධය හට ගන්නකොට අර මුහුදු තීරයේ හිටපු ඍෂිවරුන්ට ඔක සංවේදී වුණා. දැන් ඒ උත්තමයෝ හිත දියුණු කරලානේ. ඒ උතුමන් කල්පනා කළා දැන් ওই සුරාසුර යුද්ධය හටගත්තාම මිනිසුන්ට කරදර වෙනවා. විශේෂයෙන් අසුරයන්ගෙන්. අසුරයන්ගෙන් වෙහෙස එනවා, බිය එනවා, තැති ගැනීම එනවා. දැන් අපිට එහෙම එකක් වුණොත් එහෙම බණ භාවනා කරගන්න හරි කරදරේ. ඒ නිසා යන්න ඕන අසුර රජා ළඟට. ගිහිල්ලා අපිට අභය ඉල්ල ගන්න ඕන කියලා මේ ඍෂිවරු කල්පනා කළා. ඍෂීන් වහන්සේලා එරදි බලයෙන් අසුර භවනට ගියා. ඒ කාලේ අසුර රජාගේ නම සම්බර කියලා අසුරයෙක්. ඔය සම්බර කියන අසුර රජු ළඟට ගිහිල්ලා ඍෂිවරු කිව්වා සම්බර අසුර රජුනි අපි පාඩුවේ බණ භාවනා කරගෙන ඉන්න ඍෂිවරු පිරිසක්. අපි කාටවත් පක්ෂ නැහැ. අපි මේ විශේෂයෙන් දෙවිවරුන්ට පක්ෂත් නැහැ. විශේෂයෙන් අසුරයන්ට පක්ෂත් නැහැ. අපි අනේ ගුණ ධර්මයක් දිනු කරගෙන ඉන්නේ. ඒ නිසා ওই සුරාසුර යුද්ධය හටගත්තාම අපිට නම් කරදර කරන්න එපා වුන් කිව්වා. අපිට අභය දෙන්න කිව්වා. එතකොට අර සම්බර අසුරයා හිතට අරගෙන අර ඍෂිවරුන්ට කිව්වා නෑ. ඔහෙලා උදව් කරන්නේ දෙවිවරුන්ට. ඔහෙලා දෙවිවරුන්ට උදව් කරන හින්දා තමයි මගෙන් මේ අභය ඉල්ලගෙන ඉන්නේ. දෙන්නේ අභය. ඔහෙලට දෙන්නේ බයමයි කිව්වා. එතකොට අර ඍෂිවරුන්ට වෙන කරන්න දෙයක් නැහැ. අභය ඉල්ලගෙන එනකොටත් බය නම් දෙන්නේ මොනවා කරන්නද?
තව කෙනෙකුගේ හිත කොහොම වෙනස් කරන්නද? තව කෙනෙකුගෙන් අනේ මට කරදර කරන්න එපා කියලා ඉල්ලනව ඇරෙන්න කරදර නොකරවා කියන එක කොහොම ලබන්නද? ඒ ඍෂිවරු කිව්වා හරි. සම්බරාසුරය ඔබ යමක්ද දෙන්නේ ඒ දේම ඔබට පෙරලා ලැබෙයි. යාදිසං වපති බීජං යමෙක් යමක් වපුරනවා නම් තාදිසං හරති පලං වපුරපු දේ තමයි එයාට ඵලයේ විදිහට හටගන්නේ. හොඳ දෙයක් වපුරන කෙනාට හොඳ දෙයක් ලැබෙනු ඇති. නරක දේ වපුරන කෙනාට තින් ලැබෙන්නේ නරකයි කිව්වා. ඕක කියලා ඒ ඍෂිවරු චුත වෙලා ආයේ මනුස්ස ලෝකේ ඒ උත්තරමේ හිටපු තැනට ආවා. පින්වතුනි බලන්න අර අබේ ඉල්ලගෙන ගියපු ඍෂිවරුන්ට බය දීපු සම්බර අසුරයා එදායින් පස්සේ දවසට 3 වතාවක් තැති ගන්නවා කියනවා. බයටපත් වෙනවා, ගැස්සිලා යනවා. ඔහුගේ සැනසෙල්ල නැතුව ගියා. එතකොට ලෝකේ ස්වභාවය එහෙමයි. යමෙක් යම් කර්මයක් කරනවද ඒ කරන කර්මයට විපාකයක් ලැබෙන්නේමය. ඒ නිසා ඒකට අය අමුතුවෙන් අපි ඔට්ටු වෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඔන්න ඔය ස්වභාවයේ අපි හොඳට හිත ඇතුලේ තැම්පත් කරගෙන ඉන්නවා නම් මේ ලෝකේ තියෙන්නේ කර්ම ඵලයක් කියලා අපිට හරි වේගින් උපේක්ෂාවටපත් වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි පින්වතුනි කරුණාසිත. කරුණාවන්ත සිතකින් වාසය කරනවා කියන එක හරි ප්‍රයෝජනයි. මෛත්‍රිය, උපේක්ෂාව, කරුණාව කියන එකෙන් ගොඩාක් ප්‍රශ්න වලින් අපිට අපේ හිත නිදහස් කරගන්න පුළුවන්. කරුණාවන්ත හිතක් තියෙනවා නම් අනේ මේ හැමදෙනා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, අනේ මේ අය නිවනින් සැනසෙත්වා කියලා කරුණාවන්ත හිත. අපි මේ ලෝකයට කරුණාව බෙදන්න ඕන. අපි මේ ලෝකයට මෛත්‍රිය බෙද ඉන්න ඕන. ඊළඟ දේ තමයි හරි ලස්සන එකක් ආසේව මානෝ මුදිතංච කාලේ. මුදිතාසිත උපදවගෙන ඉන්න ඕන. මුදිතා කියලා කිව්වේ අනුන්ගේ දියුණුව, අනුන්ගේ සැපය, අනුන්ගේ පහසුව දැක සතුටු වීම. අමාරුයි මේක. මේක හරි අමාරුයි. මේ වචනේ පිළිගන්න පවා අමාරුයිනේ. අනුන්ගේ සැපය මේ දකිමින් සතුටු වෙන්න, අනුන්ගේ දියුණුව දකිමින් සතුටු වෙන්න කියනකොට සමහර කෙනෙකුට හිතනවා අනුන්ගේ සැපේම හිටියොත් එහෙම තමුන්ගේ සැපේ නැතුව යයි කියලා හිතෙනවා. ඉතින් ඒ වගේ හිත ලේසියකට ගුණධර්මයක් ගැන අහන්නවත් ආස නැහැ මේ හිත. ගුණධර්ම ගැන අහගෙන ඉන්නකොටත් ඒකටත් එහෙම මෙහෙන් හිතම කියනවා. ඔව් ඔහොම කොහේ කරන්නද? ලෝකෙ මෙහෙමනේ. එහෙම එකක් පින්වතුනි මේ සංසාරය කියලා කියන්නේ. සංසාර ගමනේ කිලිටි වෙච්ච හිත් මෙව්වා. ඒ කිලිටුණ හිත අපිට ඕන විදිහට නම් පිරිසුදු කරන්න බෑ. හිත පිරිසුදු කරගත්ත උත්තමයෙකුගේ ඒ උතුම් සදහම් පද ගැන විශ්වාසය ඇති කරගෙන ඊට අනුකූල වෙලාමයි මේ හිත පිරිසුදු කරන්න තියෙන්නේ. ඒ හිතේ පිරිසුදු භාවයේ පිණිස සැනසීම පිණිස ඔන්න හරි ප්‍රයෝජන ගුණධර්ම හතරක් තමයි බ්‍රහ්ම විහාර. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. ඔය හතර ඇති කරගත්තාම කොහොමද ජීවිතයට සැනසුම ලැබෙන්නේ? සබ්බේන ලෝකේන අවිරුජ්ජමානෝ මේ ලෝකේ ඉන්න කාත් එක්කවත් විරුද්ධ වෙන්න යන්නේ. ඔය බ්‍රහ්ම විහාර තිබ්බේ නැතුවම අනිත් අයත් එක්ක විරුද්ධ වෙවිමින් ඉන්න වෙන්නේ. මිත්‍රසිත නැත්තම් එතන හටගන්නෙම විරුද්ධය. කරුණාව නැත්තම් එතන හටගන්නවා විරුද්ධ වීම. උපේක්ෂාව නැත්තම් ඒත් හටගන්නවා විරුද්ධ වීම. ඇතමු කියන්නේ මට කාට වුණත් මෛත්‍රී කරන්න පුළුවන්. මට කාට වුණත් කරුණාව ඇති කරගන්න පුළුවන් අහවලුන්ට ඇර. එහෙම කියන්නේ නැද්ද? ඇයි එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? එක පුද්ගලයෙක් සම්බන්ධයෙන් උපේක්ෂාවටපත් වෙන්න බෑ එයාට. ඊළඟට අනිත් අය දියුණු වෙලා යනවා කියලා හිතමු. මේ Tamanට වඩා වේගින්. එතකොට එයා බලාගෙන ඉන්නවා. එයාට උහුලන්න බෑ. එයා ඒක දිහා බලාගෙන කල්පනා කරනවා ඕකුන් ඔය දියුණු වෙන්නේ හොඳ දේවල් කරලා නෙමෙයි. අනිවාර්යෙන් මොනවා හරි යටිකූටු වැඩ යන ඇති. ඉතින් මොකක් හෝ හිතලා Taman හිතෙන් වෙහෙසටපත් වෙන්නේ නැද්ද? තමන්ගේ හිතේ වෙහෙස තියාගෙන නාකි වෙනවා. තමන්ගේ හිතේ වෙහෙස තියාගෙන මරණය කරා ලං වෙනවා. ඇයි මේ සැනසෙල්ලේ ඉන්න පුළුවන් ජීවිතයක අපි වෙහෙස කියන එක ලං කරගන්නේ?
හොඳට මතක තියාගන්න. වෙහෙස කියන එක තව කෙනෙකුට බෑ පිංගුතුනි ඔබේ ඇඟේ ගහන්න. වෙහෙස ඇති කරගන්නේ තමන්මයි. තමන්මයි තමන්ගේ වැරදි කල්පනාවෙන් වෙහෙස ඇති කරගන්නේ. හැම වෙහෙසක්ම සංසිඳවන්න පුළුවන් මේ ලස්සන ගුණධර්ම වලට. මොනවද? මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. ඔය හැතර ඇති කරගත්තොත් මේ කොරිරු ගතිගුණ ඇති මිනිස්සු පවා වාසය කරන මේ ලෝකේ අපිට සැනසෙල්ල ඉන්න පුළුවන්. අපේ සැනසෙල්ල කාගෙන්වත් අපේ සැනසෙල්ල කාටවත් අපෙන් පැහැර ගන්න බෑ. ඉතින් ඒ නිසා මේ ලස්සන ගුණධර්ම අපි ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. බලන්න මේ මුනිවරුන්ගේ දහමේ කියා දෙන කාරණා. රාගංච දෝසංච පහාය මෝහං සන්දාලයිත්වා සංයෝජනානි ආසන්ත සංජීවිත සංඛයම්හි ඒකෝ චරේ කග්ග විසාන කම්පෝ මොහදුර නසාරාගය දෝසය වනසා හැම භව බැඳුම් දුරුකොට නුවණින් විමසා ගෙවී යන දිවිය ගැන කම්පා නොවන කිසිවිට හුදෙකලාවෙම දිවි ගෙවයි තනියඟකින් යුතු කඟවේනෙකුසේ. ජීවිතයක් වෙහෙසට පත් කරන්නේ කෙලෙස් වලින්. අන්නේ කෙලෙස් ගැනයි මුනිවරු මේ කියා දෙන්නේ. රාගංච දෝසංච පහාය මෝහං. රාගයත් ප්‍රහාණය කළොත්, ද්වේෂයත් ප්‍රහාණය කළොත්, මෝහයත් ප්‍රහාණය කළොත් සන්දාල යිත්වා සංයෝජනානි. මේ කෙලෙස් බන්ධන හැම එකකින්ම ගැලවුණොත් ආසන්තසං ජීවිත සංඛයම්හි ගෙවී යන ජීවිතය ගැන යට කම්පාවක් නෑ. කම්පාව කියන එක හටගන්නේ කෙලෙස් නිසාමයි. කෙලෙස් දුරු කරා නම් කම්පා නොවන සිතකින් ජීවිතය ගෙවන්න පුළුවන්. නැත්තම් පිංගුතුනේ ජීවිතය ගෙවනකොට කම්පා වෙනවමයි. රාගය කියලා කියන්නේ මේ සත්වයාගේ ජීවිතේ වෙහෙසට පත් කරන දෙයක්. රාගය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රත්තෝකෝ භික්කවේ රාගේන. මහණෙනි රාගය කියන එකට ඇලී ගිය කල්හි, රාගෙන් සිතක් ඇලුණු කල්හි නේව අත්තත්තං ජානාති තමන්ගේ යහපත නොපෙනේ. න පරත්තං ජානාති අනුන්ගේ යහපත නොපෙනේ. නව බෙහත්තං ජානාති දෙපැත්තේම යහපත නොපෙනේ. අන්ධ කරනෝ. මහණෙනි රාගය කියන්නේ සත්වයාගේ නුවණැස අන්ධ කරන දෙයකි. ආචක්කු කරනෝ. රාගය යනු සත්වයාගේ නුවණැස නැති කරන දෙයකි. අඥාන කරනෝ. රාගය සත්වයාව මෝඩයෝ බවට පත් කරවයි. විඝාත පක්ඛිකෝ. සත්වයාව දුකට ඇද දමයි. පඤ්ඤා නිරෝධිකෝ. ප්‍රඥාව නිරුද්ධ කරයි. නිරුද්ධ කියලා කිව්වේ නැත්තටම නැති කරනවා. අනිබ්බාන සංවත්තිනිකෝ. නිවන් සැනසුම පිණිස යන්නේ අවකාශයක් ඇද්ද? එය සම්පූර්ණයෙන්ම වසා දාන්න රාගයට පුළුවනි. රාගය වගේමයි ද්වේෂය. ඒ වගේමයි මෝහය. මේ රාග ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් යන්තාක් අකුසල් හට ගන්නවද? ඒ අකුසල් නිසා සිද්ධ වෙන්නේ නුවණැස නැතුව යන එක. නුවණැස අන්ධ වෙලා යන එක. යහපත අයහපත නොතේරෙන එක. දුකට වැටෙන එක. නිවන් දකින්න ලැබෙන දුර්ලභ අවස්ථාව පවා අහිමි වෙලා යන එක. එනිසා කෙලෙස් ගැන පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ කෙලෙස් දුරු කරගත්තොත් යම් හිතකින් ආන්ගේ හිත තමයි සැනසිලි සුවය තුල වාසය කළේ. බලන්න අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ රාග දේශ මොහ දුරු කළා. අප බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක.
ඒ බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අසා නිකලෙස් මහ රහතන් වහන්සේලා බිහි වුණා. ඒ රහතන් වහන්සේලාද වීත රාගී, වීත දෝෂී, වීත මෝහී වනසේක. ඒ උත්තමයනුත් සැනසුණා. ඊළඟට පසේ බුදුරජාන් වහන්සේලා සංසාර ගමනේ පුරුදු කරන ලද ඒ වෙහෙසිලා පුරුදු කරන ලද ධර්මයේ ප්‍රතිඵල විදිහට තමන් වහන්සේලාම තනිවම ධර්මය අවබෝධ කරගෙන රාග දේශ මොහ වලින් නිදහස් වුණා. ඒ උත්තමයොත් සැනසුණා. ඒ තැන තමයි සැනසෙල්ල තියෙන්නේ. කෙලෙස් ඇතුලේ සැනසෙල්ලක් හොයනවා කියලා කියන්නේ සැනසෙල්ල අහිමිවීමමයි. සාමාන්‍යයෙන් මේ සංසාරගත සත්වයා පින්වතුනි කෙලෙස් වලමයි පිළිසරණ හොයන්නේ. කෙලෙස් වලින්ම පිටක් වෙනවා. තමන්ට රාග හිතවිලි ඇති වුණාම ඒ රාග හිතවිල්ල මේ සන්තුෂ්ත කරගන්න උත්සාහ කරනවා කොහොම හරි. තමන් ආස කරන දේ ලබා ගන්න යනවා. කොහොම හරි තමන් ආස කරන දේ ලබා ගන්නවා. හොඳින් වේවා නරකින් වේවා මං මගේ ආසා කරන දේ ලබා ගන්නවාමයි කියලා මිනිස්සු ඔට්ටු වෙනවා පේන්නේ නැන්ද? රාගය. ඊළඟට මිනිසුන්ගේ හිතවලට එනවා කේන්තිය, ද්වේෂය. ද්වේෂය ආවට පස්සේ මං කොහොම හරි මේ ද්වේෂය මං නිවා ගන්නේ මගේ සතුරාව පරාජයට පත් කරලමයි. එහෙම හිතාගෙන මිනිස්සු බලන්න ද්වේෂයත් එක්ක යන යෑමනේ. ගිහිලා මහා නස්පැති කරගන්නේ නැද්ද? සමහරවිට මනුස්ස ඝාතන, හිරේ විලංගුවේ වැටීම් ඔක්කොම. මේ හැමදේ කෙලෙස් නිසා. කෙලෙස් නිසා සත්වයාට වෙහෙසම හට ගන්නවා පේනකොට, කම්පාවම හට ගන්නවා පේනකොට අපි මේ බුදු කෙනෙකුගේ ධර්මය ශ්‍රවණය කරන වාසනාව ලැබුවා අය හැටියට කෙලෙස් ගැනමයි පින්වතුනි. කෙලෙස් ගැනමයි බයක් ඇති කරගන්න ඕනේ. මේ කෙලෙස් නිසාමයි මට වෙහෙස තියෙන්නේ. කෙලෙස් නිසාමයි මට ගින්දර තියෙන්නේ. මේ කෙලෙස් එකක්වත් මට එපා. කෙලෙස් වලින් නිදහස් වෙච්ච බුදුරජාණන් වහන්සේව සරණ කරගෙන. කෙලෙස් දුරු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරණ කරගෙන. කෙලෙසුන්ගෙන් මිදුණු රහතන් වහන්සේලා ප්‍රධාන ශ්‍රාවක සංගරුවන සරණ කරගෙන මාත් මේ කෙලෙස් දුරු කරන්න ඕන කියලා හිතන්න. හිතුවිල්ලක් ඇති කරගන්න අදහසක්. ඒක පින්වතුනි අදහසක් ඇති කර ගැනීමක් විතරයි කාටවත් කියන්න යන්න එපා. මම නම් කෙලෙස් දුරු කරලාමයි නවතින්නේ කියලා කියන්න යන්න එපා. මේ කාලවකවානුව කියලා කියන්නේ කියා කරන්න පුළුවන් කාලයක් නෙමෙයි. තමන්ගේ අභ්‍යන්තරය ඇති කරගන්නයි මේ හිත. මම නම් මේ කෙලෙස් දුරු කරන්න ඕනේ. කෙලෙස් නිසාමයි වෙහෙස කියලා. බලන්න අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා පින්වතුනි ඒ කාලේ වැඩි කාලයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා හුදෙකලා කුටියක. ওই කුටියේ වැඩ ඉන්නකොට එදා වැහි මන්දාරමක් ආවා. ඒ පැත්තම අඳුර වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු මේ ඒ කුටිය තිබුණේ වනයේ. ඒ නිසා අර මන්දාරමට වනාන්තරේ ගොඩාක් කළුවර වුණා. වැස්සක පෙර නිමිත්තක් විදිහට වැහි පොද එක දෙක වැටෙන්න පටන් ගත්තා. මුළු පරිසරයේම නිහඬ වෙලා ගියා. සාමාන්‍ය මේක මං හිතන්නේ පින්වතුන්ලට හිතින් මවා ගන්න පුළුවන්. වැස්සක් ලඟ වෙනකොට බලන්න එහෙම වෙනවනේ. ඒක එකපාර අහස බර වෙනවා. කළුවර එනවා. ඊට පස්සේ වැහි පොද වැටෙන්න පටන් ගන්නකොට නිකන් පරිසරයේම නිශ්ශබ්ද වෙන්නේ නැද්ද? නිහඬ වෙලා යනවා. මේ වෙලාවේ වසවර්ති මාරයාට හිතෙනවා බුදුරජාණන් වහන්සේව තැති ගන්නන්න ඕන කියලා. සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරපු අලුතනේ. මාරයා ඒ වෙනකොටත් බුදුරජාණන් වහන්සේව විමසනවා. මාරයා මවාගත්තා කියනවා පින්වතුනි. මහා සද්දන්ත නාග රාජයෙකුගේ වේශය. විශාල නයෙක්. අර පාළු කුටිය පැත්තට ඇදෙනවා. ඒකාගේ ශරීරේ මහා සුවිශාල රුක්ෂයක කඳ වගේ කියනවා. අර අතුකොළ පොඩි කරගෙන මේ නාගයා ආවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ පළඟක් බැඳගෙන වාඩි වෙලා හිටියේ. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේ නාගයා මහා විශාල කුල්ලක් වගේ පෙනයක් පුප්ප ගත්තා. මයින්හම පිඹිනවා වගේ පිඹින්න පටන් ගත්තා.
ලොකු තැටි දෙකක් වගේ විශාල ඇස් දෙකින් රවාගෙන බැලුවා. ඒ නාගයා තමන්ගේ දිවේ එළියට දාන්න පටන් ගත්තා කියනවා. හරියට ඝන අන්ධකාරය ඇතුලේ රතු පාටට අකුණු ගහනවා වගේ. මෙහෙම මහ භයංකාර වේශයක් මේ මාරයා මවා ගත්තා. සාමාන්‍යයෙන් ඔබ හිතන්නකෝ ඔය වගේ මහා විශාල සර්පයෙක් ඉන්න ඕනද අපිව බයටපත් කරන්න. නිකන් ගැරඩියක් දැක්කම ඇතිනේ නිකන් ඇඟත් හිරි වැටලා කෑ ගහගෙන පයින්නේ නැද්ද? අපේ හිත එච්චර ඉක්මනට තැති ගන්නවනේ. බයටපත් වෙනවනේ. අයියෝ මේකා නිසා මට හානියක් වෙයිද? අපිට එහෙම හිතුවේ හට ගන්නවනේ. පුංචි මකුළුවෙක් වගේ සතෙකුට පවා අපි ගොඩාක් බය වෙන්නේ නැද්ද? ඇයි අපි අපේ ජීවිතේ රැක ගන්න ඕන කියන බලවත් හිතකින් ඉන්නවනේ. අපිට රාගය තියෙනවා. අපිට ද්වේෂය තියෙනවා. අපිට මෝහය තියෙනවා. රාග ද්වේෂ මෝහ සහිත කෙනා බියවන්නේමය. තැති ගන්නේමය. ලොමුඩහ ගන්නේමය. පලා යන්නේමය. එහෙත් අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි වීතරාගී වනසේක, වීත දෝෂී වනසේක, වීත මෝහී වනසේක. අපගේ බුදුරජාණන් වහන්සේ බිය නොවනාසේක, තැති නොගන්නාසේක, පලා නොයනසේක. ඒ බුදුරජාණන් වහන්සේ අර මහා විශාල නාග වේශයක් මවාගෙන ඉන්න මාරයාට කතා කළා. ඒයි මාරය. ඔහොම නෙමෙයි. නබන් ඵලෙය. මේ අහස දෙබෑ වෙලා ගියා. පඨවි චලෙය. මුළු පෘථිවියම හෙල්ලුම් කරන භූමිකම්පාවක් හටගත්තා. සබ්බේසු පානේසු උදසන්තයෙය. මේ ප්‍රාණීන් සියලු දෙනා උමතු වෙන තරම් භයංකාර සිද්ධියක් වුණා. සල්ලම් පිචේ උරසේ පක්කිපෙය. හදවත විනිවිද යන්ට තියුණු සැතකින් එන්නත් උපදීසු තානං කරන්ති බුද්ධා. බුදුවරු වනාහි කෙලෙස් වලින් නම් පිළිසරණක් සොයන්නේ නැත. අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ නිසා තමයි පින්වතුනි නිබඳු අතිශය ආශ්චර්යමත් ධර්මයක් අපට අහන්න ලැබුණේ. බලන බුදුරජාණන් වහන්සේ අතීතයේ දක්නා නුවණින් පසේ බුදුරජාණන් වහන්සේලා ගැන දේශනා කරපු කරුණුනේ. අපි මේ කග්ගවිසාන සූත්‍ර දේශනාවෙන් දැන් දින ගණනාවක් තිස්සේ ඉගෙන ගන්නේ. අද මේ කග්ගවිසාන සූත්‍රයේ ඇසුරෙන් සිද්ධ කෙරෙන අවසාන ධර්ම දේශනාව. කග්ගවිසාන සූත්‍රයේ අන්තිම ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ගාථා රත්නේ දේශනා කරන්න පෙර පසුබිම වදාලා. ඒක උනේ පින්වතුනි පසේ බුද්ධත්වයේ පිණිස පින් තියෙන මහා පින්වන්තයෙක් බරණැස් මහරජුරුව විදිහට රාජ්‍යත්වය කරමින් හිටියා. ওই රජුරවන්ට තිබුණා දරුණු වාත රෝගයක්. ඒ වාත රෝගේ හටගත්තාම රජුරු හොඳටම අසාධ්‍ය වෙනවා. දැන් රජුරුවන්ගේ වටේ ඉන්නවනේ රාජකීය පිරිවර. මේ රාජකීය පිරිවර රජුරුවෝ ලෙඩ වෙච්ච ගමන් අසාධ්‍ය වෙච්ච ගමන් කල්පනා කරන්න පටන් ගන්නවා කියනවා. අපේ මහරජුරුවෝ නම් මේ ලෙඩෙන් නැගිටින එකක් නැහැ. රජුරුවෝ ළඟ ආයේ හිටියා කියලා අපිට වාසියක් නැහැ. අපි රජුරුවන් අත්හැරලා යන්. එක්කිනා දෙන්න නැතුව යනවා කියනවා. නැතුව ගිහිල්ලා ඒගොල්ලෝ එක එක රජවරු ළඟට ගිහින් උපස්ථාන කරලා ඒ රජුරුවන්ගේ හිත දිනා ගන්න උත්සාහ කරනවා. දැන් මේ රජා හොඳටම ගිලන් වෙනකොට. එතකොට ඔන්න මේ අසාධ්‍ය වෙලා හිටපු රජුරුවෝ බෙහෙත් වැඩ කරලා හොඳ වෙනවා. හොඳ වෙච්ච ගමන් අර අත්හැරලා දාලා ගියපු අය හිමීට කිට්ටු වෙනවා. ආයෙ ලඟ වෙනවා අනේ දේවේනි පස්වහන් දහසකට බුදු වෙන්න කියලා ලඟ වෙනවා. ඒ ලඟ වෙනකොට මේ රජුරු අනුකම්පා කරනවා කියනවා අනේ ඉතින් කොච්චර උනත් මේ මිනිස්සු මගෙත් එක්ක හිටපු අයනේ. මං ලෙඩ වෙච්ච වෙලාවෙනේ මාව දාලා ගියේ. හොඳ නෑ මේ මිනිස්සුන්ව බැහැර කරන්න කියලා ආයෙ ලං කරගන්නවා. ලං කරගෙන අවවාදත් කරනවා මේ නුඹලා කරපු වැඩේ ගැලපෙන්නේ. මං ලෙඩ වෙච්ච වෙලාවේ මට පිහිටක් ඕන වෙලාවේ මාව දාලා ගියා. ආයෙ එහෙම කරන්නේ නෑ. අනේ දේවේනි අපිට සමාවෙන්න ආයෙ කරන්නේ නෑ කියලා ඔන්න කිට්ටු වෙනවා. කිට්ටු වෙලා ඉද්දි ඔන්න ආයෙම රජුරෝ ලෙඩ වුණා. ලෙඩ වෙලා අසාධ්‍ය වුණා. අසාධ්‍ය වෙච්ච අවස්ථාවේ ආයෙමත් මේකුන් එකා දෙන්න දාලා ගියානේ.
එතකොට රජුරවන්ට මේ ලෙඩේ ආයමත් මේ බෙහෙත් වැඩ කරලා හොඳ වෙලා තියෙනවා. හොඳ වෙච්ච ගමන් රජුරෝ අහනවා දැන් කෝ අසවල්ලෝ? දැන් මේ මගේ ළඟම හිටපු අසවල් සේවකයෙක් කෝ? එතකොට ඔය ඉන්න පිරිස කිව්වා දෙවියනි මේ ඔබ වහන්සේ ලෙඩ වුණා විතරයි කට්ටිය දාලා ගියා කිව්වා. රජුරන්ට හරි සංවේගයක් හටගත්තා. රජුරෝ ඊට පස්සේ කළේ දැන් ඔන්න ඒ දාලා ගියපු අය සාමාන්‍ය මාසයක් කමාරක් යනකොට ආයෙ කිට්ටු වුණා. කිට්ටු වෙලා ඉතින් අනේ මේ ගැත්තාට සමාවෙන්න කියලා ඉතින් ඔයක වචන කියාගෙන කොහොම හරි රජුරෝ ළඟට ආවා. රජුරවන්ට මේ සංවේගය නිසාම හිතුණා පරීක්ෂණයක් කරන්න. රජුරෝ බොරුවට ලෙඩ වුණා. බොරුවට ලෙඩ වෙලා අර වගේම ඇඳට වැටුණා. ඇඳට වැටිලා හොඳ කල්පනාවෙන් හිටියා කවුරුද මාව දාලා යන්නේ. අනේ ළඟම ඉන්න තමන් ආදරය කරන තමන් අප උපස්ථාන කරන අය පවා තමන්ව දාලා යනවා. තමන්ගෙන් විශේෂ සත්කාර සම්මාන ලබන අය පවා තමන්ව දාලා යනවා. ඊළඟට ලෙඩ වෙනා ඉන්න රජුරවන්ට ඇහෙනවා මේ රජාගේ තියෙන මේ මුස්පේන්තු ලෙඩේ කවදා හොඳ වෙයිද කියලා නොයෙක් නරක කතාත් කියනවා. රජුරවන්ට හටගත්ත ලොකු කලකිරීමක්. ඒ කලකිරීම තුලම හටගෙන තියෙනවා හදවතට වෙහෙසක්. දැන් පින්වතුනි ඔහොම ඒවා අපිට වෙන්නේ නැද්ද? ඔහොම ඒවා වුණාම අපි ගොඩාක් පීඩණයටපත් වෙලා ඒකෙන්ම වෙහෙසටපත් වෙනවා ඇරෙන්න. අපිට වෙන දෙයක් නැහැනේ. පසේ බුද්ධත්වයට පින් තිබ්බ නිසා මේ මහ පින්වන්තයා කල්පනා කරන්න පටන් ගත්තා. ඇයි මට මේ දුක තියෙන්නේ? මම මේ විදිහට කායිකව මානසිකව දෙකෙන්ම වෙහෙසටපත් වෙන්නේ ඇයි? මේ දුක් ඔක්කොම ඇයි මට? මේ ජීවිතය තුළ යම්ගේ වයසට යෑමක්, යම්ගේ ලෙඩවීමක්, යම් මේ මරණයට පත්වීමක්, ශෝක වැළපීම්, දුක් දුම්නස් සුසුම් හෙලීම් ඇයි? පසේ බුදු බවට පින තියෙන නිසා Tamanටම වැටහුණා මේ ඔක්කොම තියෙන්නේ උපන්න නිසා. ඉපදීම තමයි මේ ප්‍රශ්නෙට හේතුව. එතකොට කල්පනා කරා උපන්නේ ඇයි? ඉපදුනේ භවය නිසා. විපාක පිණිස කර්ම සකස් වීමක් තියනවාද? එතන උපත තියෙනවමයි. එතකොට කල්පනා කළා භවය ඇයි? මේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ ඇයි? උපාදාන තියෙන නිසා ග්‍රහණය වෙලා. උපාදාන නැත්තම් ප්‍රශ්නයක් නැහැ. උපාදාන තියෙන්නේ ඇයි? තණ්හාව තියෙන නිසා. තණ්හාව තියෙන්නේ ඇයි? විඳීම් තියෙන නිසා. විඳීම් තියෙන්නේ ඇයි? ස්පර්ශය තියෙන නිසා. ස්පර්ශයක් තියෙන්නේ ඇයි? ඇස කන නාසය දිවකය මනස කියලා ආයතන හයක් තියෙන නිසා. ආයතන හය හටගත්තේ මොකක් නිසාද? නාම රූප නිසා. නාම රූප හටගත්තේ කුමක් නිසාද? විඥානය නිසා. විඥානය හටගත්තේ කුමක් නිසාද? සංස්කාර නිසා. සංස්කාර කුමක් නිසාද? අවිද්‍යාව නිසා. ඔන්න ප්‍රශ්නේ ලියාගත්තා. ප්‍රශ්නේ හටගත්තේ මෙහෙමයි. මේ දුක්ඛං කටළු ඔක්කොටම හේතුව මෙහෙමයි කියලා පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඒ නුවණට වැටහුණානේ. ඊට පස්සේ කල්පනා කරන්න පටන් ගත්තා මම මේකෙන් කොහොමද නිදහස් වෙන්නේ? මේ කායික දුක්, මානසික දුක් සහිත ජාති, ජරා, ව්‍යාධි ආදී අනේක ප්‍රකාර දුක් සහිත මේ සියලු කංකටොළු වලින් මම නිදහස් වෙන්න නම් මා කළ යුත්තේ අවිද්‍යාවෙන් නිදහස් වීමයි. වැටහුණා. ඒ අවිද්‍යාවෙන් නිදහස් වීම පිණිස පවතින එකම එක ප්‍රතිපදාව මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඒ හිතට වැටහුණා. තමන් තුලම ඥානය උපදවාගෙන තමන් වහන්සේ තුලින්ම ධර්මයේ පසක් කරගෙන පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කරපු උතුමන් වහන්සේ ඒ කාලේ පසේ බුදුරුන්ගේ යුගය නිසා පින්වතුනි තවත් බොහෝ පසේ බුදුවරු වැඩ වාසය කරපු හිමාලයේ ගන්ධ මාදන කියන පබ්බහරේ මංජූසක රුක් සෙවණට එ르දී බලයෙන් පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. එතකොට අනෙක් පසේ බුදුරජාණන් වහන්සේලා අලුතෙන් පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කළා කියන කාරණේ දැනගත්තා. දැනගෙන එකතු වුණා. එතින්ද එකතු වුණාට පස්සේ
ඒ පසේ බුදුරජාණන් වහන්සේලා විමසා සිටියා අලුත් පසේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ්මත ඔබ වහන්සේ කොහොමද මේ ජීවිතය අවබෝධය ලැබුවේ? ආන් එතකොට ඒ පසේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව තමයි දේශනා කළේ. භජන්ති සේවන්ති ච කාරණත්තා නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේ කග්ග විසාන කම්පෝ ලාභය අරුත කොට බොහෝ දින වැටෙති ඇසුරට ලාභයක් නොපාතන උතුම් මිතුරන් දුලාභ වෙත්මය වාසියටම නුවණ යොදා ඇත මිනිසුන් කිලුටු වෙලා හුදෙකලාවෙම දිවි ගෙවයි තනියඟකින් යුතු කඟ වේනෙකුසේ ලාභය අරුත කොට බොහෝ දින වැටෙති ඇසුරට. ගොඩාක් අයගේ ආශ්‍රය එකට ඉඳීම හිතවත් භාවයේ තියෙන මොකක් හරි ලාභයක් පතාගෙන වාසියට. වාසියක් නොපතා අවංකව හිත මිත්‍ර භාවයක් පවත්වන අය හරි දුර්ලභයි. හරි දුර්ලභයි. ඒ බඳු උතුම් අය හරි දුර්ලභයි. සාමාන්‍ය පින්වතුනි බිරිඳ ස්වාමියා විදිහට එකතු වෙද්දී පවා ගොඩාක් වෙලාවට ලෝකයේ තියෙන ලාභය පැතීම. හරි කලාතුරකින් තමයි අවංකවම බිරිඳක් ස්වාමි භක්තියෙන් යුක්තව ජීවිතයකට එකතු වෙන්නේ. හරි කලාතුරකින් තමයි ස්වාමි පුරුෂයෙක් තමන්ගේ බිරිඳ ගැන ස්වාමි දියණිය ගැන භක්තියෙන් යුක්තව එහෙම ජීවිතයට එකතු වෙන්නේ. මේ වත්මන් කාලවකවානු වෙනකොට ඒවා ගොඩක්ම දුර්ලභ වෙලා. සාමාන්‍යයෙන් හිරියොතප් සහිත භාවය කියන එක දැන් ලෝකේ ගොඩක් වර්ණනාවට ලක් වෙන්නේ නැහැ නේ පින්වතුනි. දැන් සාමාන්‍යයෙන් අපි කතා කළොත් එහෙම මේ බිරිඳකකට තියෙන්න ඕන ස්වාමි පුරුෂයා ගැන භක්තියක් කියලා. ඒක පිළිගන්න ගොඩාක් අය සූදානම් නෑනේ. ඊළඟට ස්වාමි පුරුෂයෙක් තමන්ගේ බිරිඳ ගැන ගෞරවයෙන් ඉන්න ඕන කියලා එහෙම කතා කළොත් ඒව පිළිගන්න ලැහැති නෑනේ ගොඩක් අය. දැන් ගොඩාක් තියෙන නිකන් මොකද්ද කෙලස් උඩම යන සංකර රටාවක්. ඉතින් ඔබ හිතන්න මේ වර්තමානයේ බුදු කෙනෙකුගේ දහම්පද ශ්‍රවණය කර කරත් මෙහෙම යම් පරිහානිකර තත්ත්වයක් දකින්න ලැබෙනවා නම් මතු අනාගතයට එනකොට පින්වතුනි දහම් කතාව උස්සනින් කතා කරන්න පුළුවන් හැකියාවනුත් ගොඩාක් දුරස් වෙයි. එතකොට මේ සමාජයට මොනවා වේද? මේ ධර්මය නිසා නෙවෙයිද පින්වතුන්ලා මේ සුළුවෙන් හෝ හිත සනසවාගෙන වාසය කරන්නේ මේ කාලවකවානුවේ. ජීවිතේට එන එක එක විදිහේ ප්‍රශ්න ඉස්සරහා අපි ධර්මයෙන් නෙවෙයිද පින්වතුනේ පොඩ්ඩක් හරි හිත නිවාගන්නේ. ඔබ හිතන්න හිත නිවා ගැනීම පිණිස පවතින ධර්මයට අනාගතයේ තැනක් නැතුව ගියොත් අපි ගිනි ගොඩකමයිනේ. ඒකයි. හොඳට මේවා තේරුම් ගන්න ඕන. අපි අපිට ලැබිච්ච වාසනාව පින්වතුනේ දකින්න ඕනේ. මොකද බුදු කෙනෙකුගේ ධර්මයක් අපිට අහන්න නොලැබුණා. මේ ප්‍රශ්න මේ විදිහට එනවා. ප්‍රශ්න නවතින්නේ. සංසාර ගමනක් කියලා කියන්නේ ප්‍රශ්න ගොඩක්මයි. සංසාර ගමන කියලා කියන්නේ ඇඬුම් ගොඩක්මයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂූන්ට මහණෙනි මේ අති දීර්ඝ සංසාර ගමනේ ඔබ අඬපු කඳුළු එකතු කළොත් මහා සමුද්‍රයේ ජලයට වැඩිය කියනවා. සමුදුරු ජලයක් පරදන්න ඇඬුවා කියලා කියන්නේ ලේසි විඳවලා තියනවද? එහෙම විඳව ආපු ගමන. තව තැනක බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ සසර ගමනේ ඔබ හෙළු රුධිරය ඔබේ ශරීරය නොයේ ගැහැට වලට පැත් වෙලා බිඳී යද්දී
හිස ගැසුම් පහර කද්දි මේ ශරීරයෙන් වැහුණු වැగిරුණු ලයක් ඇද්ද මහා සමුද්‍රයේ ජලයට වෙන්නේ කිව්වා. එතකොට ව්‍යසන කොට බලන්න. ලේ හලාගෙන දුකටපත් වෙලා එහෙම ආපු සංසාරය. එසේ පැමිණි මේ සංසාරේ අපිට බුදුබණ පදයක් අහන්න ලැබීම තමයි සැනසීම. ඒ සැනසීම ප්‍රඥාවන්තයන්ට ලබන්න පුළුවන් එකක් නේ. ඒක හැමෝටම නැහැ. බුදුබණ අහිනකොට මෝඩයට කේන්ති යනවා. නුවණ තියෙන කෙනාට තමයි සැනසුමක් හටගන්නේ. ඉතින් අපිට දැන් ටික ටික තේරෙනවා ලෝකේ නුවණැත්තෝ අඩු වෙනවා වේගින්. ලෝකේ මෝඩයෝ බහුල වෙනවා කියලා. එතකොට අනාගතේ අනුවණියෝ බහුල වුණොත් එහෙම ධර්මයට ද්වේෂ කරන පිරිසම වැඩි වෙනවා. ඊට පස්සේ ධර්මයට තියෙන තැන නැතු වෙනවා. ඊට පස්සේ අපිට තියෙන සැනසෙල්ල සම්පූර්ණ නැතු වෙනවා. ඒ නිසා සැනසෙන්න ලැබිච්ච මේ ඊතාසුළු කාලවක වනුව අපි උත්සාහ කරන්න ඕන පින්වතුනි අපිට සැනසුමක් ලං කරගන්න. අපේ බුදුරජාණන් වහන්සේ තාම වැඩ ඉන්නවා කියන හිතෙන් හොඳ ගෞරවයෙන් ධර්ම ඉගෙන ගන්න. ඒ ධර්මයේ ඉගෙන ගැනීම උදෙසා උපකාරයක් පිණිසමයි අපි මේ විදිහට පින්වතුන්ලාට සොඳුරු ධර්ම කාරණා සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ. අපි කවුරුත් පින්වතුනේ මේ බණ අහන පින්වතුන්ලත් බණ කියන මමත් අපි කාටත් අපේ ජීවිතේ යම් සැනසුමක් උදා කරගන්න තියෙන්නේ මේ ධර්මයෙන්මයි. ධර්මයෙන් සැනසුම උදා කරගත්ත මුනිවරු ලෝකෙ මොන ගැහැට තිබුණත් ඒ ගැහැට මැද්දේම ධර්මයෙන් සැනසුම උදා කරගත්තා. නිදහස් වුණා. ගැහැට මැද්දේ ධර්මයේ පුරුදු කරපු උත්තමයෝ නිදහස් වුණා. ආයේ ගැහැට නැහැ. මේ ජීවිතේට එන කංකටොළු ඉස්සරහා ඒ කංකටොළු වලටම පටලැවෙන්න යන කෙනාට ආයෙ කංකටොළුම ලැබෙනවා. ආයෙමත් කංකටොළු. ආයෙමත් අඬන්න වෙනවා. ආයෙමත් වැළපෙන්න වෙනවා. ආයෙමත් වෙහෙස. මේ වෙහෙස හැම දෙයක් මැද්දේ බුදුරජුන්ගේ ධර්මය පුරුදු කරපු නුවණැත්තෝ ධර්මය අවබෝධ කරගෙන ඒ සියලු වෙහෙසවල් නිවා ගත්තා. සැනසුණා. එසේ ජීවිත සනසවාලු දහම ඇසූ පින අපි කාටත් මේ ගෞතම ශාසනය තුල අපේ ජීවිතයට රැකවරණයක් සලසා ගැනීම පිණිසම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවිවරු සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිදානෝ පින් අනුමෝදන් වෙත්වා. සතරවරන් දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරු දිව්‍ය සැපින් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිද්ධ කළේ මීට මාස 7කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ආර්.එම්. රම්මණිකේ රත්නායක මෑණියන්ට පින් අනුමෝදනා කරන අදහසින් ඒ පින්වත් මෑණියන් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. මීට වසර 2කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ටී.එම්. ජයතිලක බණ්ඩා පියාණන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානයන් සිදු කළ පින්වත් ඉසංකා චතුරානි තෙන්නකෝන් මහත්මිය සහ ලසිත් මේ ප්‍රියංග මහතා යන ඒ දෙපාර්ශවයේම නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඥාතීන් පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. අද දවසේ උපන්දිනය සමරන පින්වත් ටී.එම්. ශසිකලා දුලාංජනී නැගණියට මේ රැස් කළ උදාරතර පිනේ ආශිර්වාදය
බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදය පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසී සියලු යහපත උදා වේවා. නිදුක් නිරෝග සුව වේවා. දීර්ඝායුෂ සම්පatti වේවා. තමන්ගේ ජීවිතේ කරන කියන සියලු කටයුතු සුවසේ සාර්ථකව සිදු කරගන්නට වාසනාව ලැබේවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවිකාවක් ලෙස ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු, සෙත් ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින පින්වත් කොළුණුසෙන් යසකේතු පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මිය අනුමෝදන් වෙත්වා. පින්වත් රම්‍යා යසකේතු මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මෑණියනුත් පියාණනුත් නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් ලබත්වා කියලා අපි දෙමාපියන්ට ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මියෝ මහමෙවුනා වාසී, රටලෝක වාසී මහා සංගරුවන අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලා, සිල්මෑණියන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂාවෙන් සිටින්නා වූ උපාසක උපාසිකා පින්වතුන්ද පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියේ, ලක්විරු ගුවන්විදුලියේ ඒ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාද මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව ලබත්වා. දීර්ඝායුෂ සම්පත්තියෙන් සැනසෙත්වා. රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මියෝ අද ධර්ම දානයන් සිදු කළ මාළඹේ පදිංචි පින්වත් ඉසංකා චතුරාණී තෙන්නකෝන් දියණිය, ඒ වගේම ලසිත් ප්‍රියංග බෑණනුවන් යන මේ සියලු දෙනාට, ඒ අයගේ පවුල්වල සුජීවත්ව සිටින සියලු දෙනාට, නන් අයුරින් උදව් උපකාර කළා වූ සියලුම දෙනාට සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. සියලු දෙනාගේ ජීවිතවලට නිරතුරුව උතුම් කලන මිතුරු ඇසුරම ලැබේවා. ඒ වගේම පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට මේ පිනේ අනුහසින් නිදුක් නිරෝග සුවයත් සියලු සෙත් ශාන්තියත් සැලසේවා කියන ප්‍රාර්ථනාව අද ධර්ම දාන සිදු කළා වූ සුපින්වත් ඔබ සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත්, නිරන්තරයෙන්ම ශ්‍රේ සද්ධර්මයේ ශ්‍රවණය කරන මේ සදහැවත් පින්වතුන්ලා සියලු දෙනාට රැස් කරපු පිනේ ආශිර්වාදයේ, තෙරුවනේ ආශිර්වාදයේ, දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසෙලා තම තමන්ගේ ජීවිතවල කරන කියන රැකී රක්ෂා දියුණු වේවා. ව්‍යාපාර කටයුතු ආදී සාර්ථක වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කරදර බාධා නැතිව සැනසෙල්ලේම තමන්ගේ ජීවිත ගත කරන්නට ලැබේවා. සියලු දෙනාට නිදුක් නිරෝග සුව වේවා. දීර්ඝායුෂ වේවා. තමන්ගේ ජීවිතයට යහපත කියා දෙන කලන මිතුරු ඇසුර තව තව ලැබේවා. කලන මිතුරු ඇසුරේ සුවසේ පින් කර ගන්නට ලැබේවා. අප්‍රමාදීව ධර්ම මාර්ගයේ දියුණු කරන්නට ලැබේවා. සියලු දෙනාට ගෞතම සසුනේම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.